समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ සියලු දෙනාම බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි. අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ කුරුණෑගල ජයන්තිපුර අංක 433 පදිංචි HMK බණ්ඩාර මැතිනිය ප්‍රධාන පවුලේ පින්වත් පිරිස. ඒ අත්තන්ගේ අරමුණු සිහි කරලා HMK බණ්ඩාර මහත්මියගේ මූලික අරමුණු සිහි කරමින් දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, ජීවිතාවබෝධය ධර්මාවබෝධය කරා පැමිණෙන සැබෑ ආධ්‍යාත්මික ශ්‍රාවකයෙක් නම් ඒ ආධ්‍යාත්මික ශ්‍රාවකයා උදෙසා බුදුදහම කරන යෝජනාවලිය ආධ්‍යාත්මයේ සපුරා ගැනීම පිණිස ප්‍රමාණවත්. ඒ ආධ්‍යාත්මයේ සපුරා ගැනීම පිණිස තවත් දේවල් පරිබාහිරට ගිහින් හොයන්න අවශ්‍ය නැහැ. ගොඩාක් ආගමික මතවාදවල පැහැදිලි කරන විග්‍රහය තමයි, පැහැදිලි කරන කාරණේ තමයි ඒ අයගේ ආගමික මතවාදයේ අසම්පූර්ණ භාවයක් තියෙනවා. ශ්‍රාවකයා එක තැනක හිර වෙනවා, මීට වඩා දෙයක් නැද්ද කියලා. මෙච්චරට බොහෝ ආගම්වල තියෙන බොහොම පොඩි දෙයක් මූලික පදනම දිහා බැලුවාම ඒක ලස්සන කර ගැනීම තමයි, ඒක අලංකාරවත් කර ගැනීම පිණිස තමයි ආගම ගොඩාක් වෙලාවට පුද පූජා ටික, ඊට පස්සේ විවිධාකාරයේ ඔය ඕනෑම ආගමක් ගොඩනගා ගන්න ආගමික ආචාර ධර්ම ඒ කාලෙට සමකාලීනව එකතු කරගන්නේ. ගොඩක් ආගම්වල විවිධාකාර ආගමික ශාස්ත්‍රවරු අරගෙන යන පෙරහැරවල්, ඊට පස්සේ විශාල පිරිසක් එකතු වෙලා කරන විශේෂ දේශන, ගීතිකා, ඉටිපන්දම් දැල්වීම, මේ විදිහේ ගොඩාක් දේවල් කරන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි. අර මූලික දර්ශනීය තියෙන, ඒ කියන්නේ එක ආගමක් නෙමෙයි, හැම ආගමකම මූලික දර්ශනීය තියෙන අඩුව වහගන්න ගොඩක් දෙනෙක් ඒවා වහ ගැනීම පිණිස විවිධ දේවල් කරනවා. ඒ කරන දේවල් අතර එක්තරා කොට්ටාසයක් තමයි, ඒ කියන්නේ කරන දේවල් අතර එක්තරා නියෝජනයක් තමයි, එක්තරා ඉලක්කයක් තමයි අර ආගමේ මූලික දර්ශනයේ තියෙන ඊටා කෙටි යෙදුම්, ඊටාම කෙටි කාලීන භාවිතයන්, අතලොස්සක් වෙච්ච භාවිතයන් බහුතරයක් කරගන්න උත්සාහ කරන එක. නමුත් අපිට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට පවතින ධර්මයේ මහා සාගරයක් වගේ එකක්. මේක දැන් ඇති, දැන් සංසිඳෙයි, දැන් මදි, තව නැද්ද කියලා අහන තැනකට නෑ. මේ ධර්මයේ විශාල කියවීමක්. ඒ කියවීමත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ, මහණෙනි මම දේශනා කළේ මේ ඇට්ටේරියා මිටක් වගේ බොහොම ටිකයි කියලා.
හැබැයි මේ මගේ අවබෝධය මහණෙනි මේ විශාල ඇටේරියා වනේ මේ සින්සපා වනේ වගේ බොහොම විශාල අවබෝධයක් මට තියෙන්නේ. නමුත් ඒ බඳු මහා විශ්මිත අවබෝධයක් තියෙන මම ඔබලාට දේශනා කරන්නේ ඇටේරියා මිටක් වගේ බොහොම ටිකක්. ඒ ටිකක් දේශනා කරන්න හේතුව තමයි මහණෙනි මේ නිවන පිණිස උදව් වෙන්නේ අන්න ඒ වගේ බොහොම ටිකක් කියලා. නිර්වාණය පිණිස යමක් උපකාර වෙනවා නම් ඒ උපකාරාර්ථයේ පවතින බොහොම ස්වල්ප වශයෙන් කියලා බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා. එතකොට අපට එකක් තේරෙනවා ඒ ස්වල්ප වශයෙන් පැහැදිලි කරපු නිර්වාණය සම්බන්ධ පණිවිඩය වුණත් බුදුදහම පැහැදිලි කරන පරයයන් බැලුවහම නිවීම පිණිස ප්‍රාමාණික වුණත් ඒක මිපමණකින් ඇති තව නැද්ද කියලා හොයන තැනකට සංසිඳෙන්නේ නැහැ. ඇයි මේ වගේ ටිකක් තියෙන්නේ තව බැරිද වගේ තැනකට එන්නේ නැහැ. මොකද ගොඩක් ආගම්වල ඒකේ මතුවෙනවා බුදුදහම හදාරනවා නම් විශාල දහම් පරයයක්. මහා සාගරයක් වගේ. මොනවා ගැනද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැත්තේ කියලා හිතෙන තරම් විශාල දහම් කොට්ටාසයක්. හැබැයි අපි එකක් මතක තියාගන්න ඕනේ. මොකද්ද? ඒ විශාල සාගරයක් වගේ තියෙන ධර්මයේ මතක තබා ගැනීම, කටපාඩම් කර ගැනීම ඉක්මවා ගිහින් ඒ ස්වල්ප ධර්මයේ ප්‍රායෝගිකව පුහුණු කරන ශ්‍රාවකයෙකුට. ඒ කියන්නේ මහා සාගරයක් වගේ ධර්මයකින් ගත්ත ස්වල්ප ධර්මයක් ප්‍රායෝගිකව පුහුණු කරන ශ්‍රාවකයෙකුට ඒ තමන්ගේ ජීවිතය තුළ නිවීම සාක්ෂාත් කරගන්න ලැබෙනවා. ඒතකොට මේ නිවීම සම්බන්ධ කාරණේ බොහොම ඉලක්කගතව ඊටාම පරිස්සමට බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා තියෙනවා. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ මේ අර්බුදයට ප්‍රධාන හේතුව විදිහට පෙන්වන්නේ මේ පවතින ගැටලුකාරී ස්වභාවයට හේතුව විදියට පෙන්වන්නේ තණ්හාව. ඒතර තණ්හාවම පදනම් කරගෙන ජරා මරණ දුක ක්‍රමානුකූලව ගොඩනැගෙන විදිහ තමයි බුදු කෙනෙක් මතු කරන්නේ. ඒ වගේම ඒ ඔස්සේ බුදුරජාණන් වහන්සේ තණ්හාව ඊට අභ්‍යන්තරයට ගිහින් තණ්හාවේ ක්‍රියාවලිය පිළිබඳවත් පැහැදිලි කරනවා. ඒතර අදට 2600කට එහා පැත්තේදී මෙබඳු මනෝ විශ්ලේෂණයක් කළා නම් ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම මනෝවිද්‍යාඥයා බුදුරජාණන් වහන්සේ. මොකද මෙබඳු කතාවක් පැහැදිලි කරන්නේ මනස පිළිබඳ ඉතා පරිපූර්ණ විශ්ලේෂණයකින්. ඒතර මනස සම්බන්ධ පරිපූර්ණ විශ්ලේෂණයකින් මනසේ පවතින ඉතා යථාර්ථවාදී ස්වභාවය පිළිබඳ පැහැදිලි කරපු මහ විශ්මිත කියවීමක් බුදුදහම. අද මේ මනස පිළිබඳ හදාරන අයට ඒ අයගේ හැදෑරීම අපි හිතමු මනස සම්බන්ධ ඉතා ගැඹුරින් හදාරපු විශේෂඥයෙක් කියලා. එතකොට විද්‍යාඥයෙක් කියලා හිතමු මනෝවිද්‍යාඥයෙක් කියලා. එතකොට එයා හොයාගත්ත මොකක් හරි මූලික දැනුමක් පදනම් කරගෙන එයා විද්‍යාඥයෙක් විදියට ඔසවා තැබුවට මේ බුදුදහමේ තියෙන මානස විශ්ලේෂණය කරලා තියෙන විදිය අධිමනෝ විද්‍යාත්මක ලක්ෂණ ඊට පස්සේ මනෝ විශ්ලේෂණවාදී ලක්ෂණ මනෝ රෝග වල ස්වභාවය ඊට පස්සේ මනස සම්බන්ධ බුදුදහමේ කියවීම ගත්තාම අර අයගේ දැනුම බොහොම ලදරුවෙක්ගේ මට්ටමේ එකක්. එතකොට බොහොම ලදරුවෙක්ගේ මට්ටමේ පවතින ස්වභාවයක්. දැන් බුද්ධ දේශනාව එකහෙලාම මේ දුක ඇති වෙන්නේ තණ්හාව නිසා කියලා කියන්නේ මනස පිළිබඳ ඉතා ගැඹුරු අවධානමකින් ගැඹුරු අධ්‍යයනයකින්. හේතුව මේ ලෝකේ අත්දැකීම් පරාසයම හේතු කරගෙන අපේ හිත තුල තමයි තණ්හාව කියලා ස්වභාවයක් ගොඩ නැගින්නේ. ඒක හිත තුල උද්ගත වන තත්වයක්. ඒතර හිත තුල උද්ගත වන එබඳු තත්වයකට තමන්ගේ චිත්තසංතානය තුල උද්ගත වන එබඳු තත්වයකට බුදුරජාණන් වහන්සේ
විකල්පයක් යෝජනා කරනවා. මේ තණ්හාව මනසේ හිටින් නැති විදිහට සිතුවිලි යම් විදියක වෙනස් කරගත්තොත්, තණ්හාව මනසේ හිටින් නැති විදියට සිතුවිලි වෙනස් කරගත්තොත් තණ්හාව හිතේ නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වීම පදනම් කරගෙන මේ බාහිර ලෝකය අභ්‍යන්තර ලෝකය කියන උභය ලෝකය, ලෝක දෙකක් නැහැ. නමුත් බාහිර අභ්‍යන්තර කියන කාරණේ පදනම් කරගෙන ලෝකය කියලා හඳුන්වන සීමාව තුල දැඩිව අල්ලා ගැනීමක් දකින්න ලැබෙන්නේ නැහැ. මොකද මේ ලෝකෙ දැඩිව අල්ලගත්ත තැන, ඒකටනේ අපි උපාදානයි කියලා කියන්නේ. දැඩිව අල්ලගත්ත තැනක පින්වත්නි, ඒ දැඩිව අල්ලා ගැනීමම පදනම් කරගෙන විපාක පිනිස සිතින්ද, කයෙන්ද, වචනයෙන්ද ඒ මොහොතේ පුද්ගලයා කර්ම කරගන්නවා. ඒ මොහොතේ පුද්ගලයා කර්ම කරගත්තා කියලා කියන්නේ, කර්ම කරගත්තා කියලා කියන්නේ ඊට අනුව යාට ඒ කර්මී විපාකයක් හැටියට නැවතත් එයාට උපතක් පැනවෙනවා. ඒ උපතක් පැනවෙනවා කියන්නේම සුපුරුදු ජරා මරණ ආදී දුක්ඛ ස්කන්ධය නැවත අනාගතයට මෝරනවා. එතකොට අනාගතයට මෝරන්න උදව් වෙන්නේ තණ්හාව. මේ පරයය පැහැදිලි කරලා බුදුරජාණන් වහන්සේ තවදුරටත් අර නව තණ්හා මූල ධර්ම කියලා තණ්හාව ඇතුලේ වැඩ කරන විදිහ ගැන තවදුරටත් පැහැදිලි කරනවා. එතකොට මේ තණ්හාවම පදනම් කරගෙන මේ තණ්හාව ඇතුලේ ඇතිවෙන ක්‍රියාවලිය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. තණ්හාව නිසා මේ දැඩිව අල්ලා ගැනීම දක්වා ඇතිවෙන අභ්‍යන්තර මානසික ක්‍රියාවලියකුත් සිද්ධ වෙනවා. මේවා මේ ඇත්තටම පොදුවේ තේරුම් ගත්තාම උනත් නිවෙන්න පුළුවන්. මේවා පිළිබඳ විශාල විශ්ලේෂණයකට යන්න ඕනත් නැහැ. විශේෂ විශ්ලේෂණයකට ගියපු අය නිවිලත් නැහැ ඇත්තටම. ඒකයි බුද්ධ දේශනාව කියන්නේ තණ්හා පච්චයා පරියේසනම්. මේ තණ්හාව ඇති වුණට පස්සේ තමයි ඒ තණ්හාව ඇති කරලා දුන්න දෙයක් එළියේ තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. නමුත් එළියේ කිසි දෙයක් නැහැ. හිතේනේ තණ්හාව ඇති වුණේ කියලා අපිට ඒක හිතා ගන්න බෑ. ඒක Tamanගෙම හිතින් දැකපු කෙනෙකුට තමයි ඒක තේරෙන්නේ. මේ තණ්හාව ඇති වුණේ යමක් නිසාද හිතේ, මේ හිත පරිස්සම් කර ගන්න ඕන, හිත රැක ගන්න ඕන කියලා අපි කල්පනා කරලා ඒකට වැඩපිළිවෙලක් හදනවා වෙනුවට සාමාන්‍යයෙන් අසෘතවත් පෘථග්ජනෙක් කරන්නේ ඒ තණ්හාව ඇති වෙච්ච දේ පදනම් කරගෙන තණ්හා පච්චයා පරියේසනම්, තණ්හාව පදනම් කරගෙන ඒ තණ්හාව කියන ස්වභාවය සම්පූර්ණයෙන්ම නාම ධර්මයක්. ඒ නාම ධර්මයේ පදනම් කරගෙන මේක මගේ හිතේ ඇතිවෙච්ච තත්වයක්, මේක ලෝකේ ඇතිවෙච්ච තත්වයක් නෙමෙයි මේ කියලා ඒක නොදන්නාකම නිසාම එළියේ ලෝකයේ යම් දෙයක් හොයනවා. අර තණ්හාව කියන ස්වභාවයේ නාම ධර්මයේ හදලා දුන්න දේ. ඒ කියන්නේ ඇසට හම්බ වෙන රූපේ නම් ඒ රූපේ ලෝකයට ගිහින් හොයනවා. ඒකයි තණ්හා පච්චය පරියේසනම් කිව්වේ. Tamanගේ හිතේ තණ්හාව කියන්නේ නාම ධර්මයක්. මේ නාම ධර්මයේ උද්ගත වුණේ යම් ශබ්දයක් නිසා නම් නැවත නැවත ලෝකයට ගිහින් ඒ ශබ්දේ හොයන්න පටන් ගන්නවා. ඒ ශබ්දේ හොයන්න පටන් ගන්නවා. තණ්හාව ඇති කරලා දුන්නේ ගන්ධ තණ්හාවක් නම් ඒ ගන්ධය ලෝකයට ගිහින් හොයන්න පටන් ගන්නවා. තණ්හාව හදලා දුන්නේ රසයක් නම් ඒ රසය නැවත ලෝකෙට ගිහින් හොයන්න පටන් ගන්නවා. ඒ රස කොහෙද තියෙන්නේ කියලා හොයන්න පටන් ගන්නවා. එතකොට ඒ රසය වෙනුවෙන් ඊට පස්සේ හොයනකොට ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඒ හොයන දේ පරියේසනම් පටිච්චලාභෝ, පරියේසනේ කරනකොට තමයි ඒක ලැබෙන්නේ. ඒ කියන්නේ හොයනකොට හොයපු දේ ලැබෙනවා. හොයපු දේ ලැබෙනවා. දැන් බලන්න, හොයපු දේ ලැබෙනකොට
දැන් හෙව්ව රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්මයන් හොයන කෙනාට ලැබෙනවා. හොයන්නාට හම්බ වෙයි කියලා අපි කියන්නේ. ඒක කියන්නේ පරිේෂණම් පටිච්ච ලාභෝ. ඒතර මේ ලැබීම කියන එක සෙවීම පදනම් කරගෙන ඇති වෙච්ච එකක්. මිනිසුන්ට ලැබෙන්නේ හොයපු නිසා. මේ මොහොතේ විපාක ස්කන්ධයන් ටිකක් පවා හම්බෙලා තියෙන්නේ මිහි නොහෙව්වත් සංසාරේ හොයපු නිසා. ඒක අපි තේරුම් ගන්න ඕන. සංසාරේ හොය හිටියා විතරක් නෙමෙයි හොයලා ඒවා ලැබීම වෙනුවෙන් ප්‍රාර්ථනාත් කළා. පින් කර කරත් ඕකම තමයි කරන්නේ. පින් කර සුගතිය හොයනවා. ආයුෂේ වර්ණේ සැපේ බලේ ප්‍රඥාව ලැබේවා කී ඒවා හොයනවා. හොයනකොට ඒ හොයන මිනිස්සයාට හොයපු දෙන්නේ හම්බ වෙන්නේ. ස්කන්ධයන් පහක් හටගෙන නිරුද්ධ වෙනකොට ඒකේ ප්‍රතිලාභයක් විදියට ලැබීමක් විදියට යන ස්කන්ධයන් ටිකක්ම ලැබෙනවා සංසාරේ. මේ මොහොතේ මොහොතක් ගානේ සිද්ධ වෙන මේ තණ්හාවේ ක්‍රියාවලිය පදනම් කරගෙන තණ්හා පටිච්ච පරිේෂණං තණ්හාව නිසා ලෝකේ හොයන්න පටන් ගත්තාම හොයන දේ ඒ පුද්ගලයාට ලැබෙන්න පටන් ගන්නවා. හොයන දේ එයාට ලැබෙනවා. ලැබෙනකොට මොකද්ද වෙන්නේ? ලැබෙනකොට වෙන්නේ ලාභම් පටිච්ච විනිශ්චයෝ. මේ ලැබිච්ච දේ හේතු කරගෙන පින්වත්නි එයා ඒ ලැබිච්ච දේ පදනම් කරගෙන විනිශ්චය කරනවා. විනිශ්චයට යනවා. ඒක මෙහෙම වුණා නම් හොඳයි. මේ විදියට වුණා නම් හොඳයි. ඇයි මෙහෙම වෙන්නේ නැත්තේ? ඇයි මෙහෙම වුණා නම් මේ විදියට වෙන්නේ නැත්තේ කියලා යා විනිශ්චය කරනවා, තක්සේරු කරනවා. ඒ තක්සේරු කරනකොට යාට ඇත්තටම මෙතන ගැඹුරෙන් තක්සේරු කළොත් එහෙම තේරෙවි හොයපු දේ නෙමෙයි හම්බ වුණේ කියලා. අවිද්‍යා සහගත විනිශ්චයක් තියෙන නිසා එතකොට අවිද්‍යා සහගත විනිශ්චය නිසාමනේ පින්වත්නි එයාට හොයපු නිසානේ ලැබෙන්නේ. හෙව්වෙත් තණ්හාව නිසානේ. තණ්හාව කියන්නේ අවිද්‍යාවෙන් වැහුණාම පවතින තත්වයක්නේ. එතකොට මෙතන විනිශ්චය තියෙන්නේ තණ්හාවට බරව නිසා එයාට ඇහැට ඉදිරියට ආපු රූපය, කන ඉදිරියට ආපු ශබ්දය, නාසයට දැනුණු ගඳ සුවඳ, දිවට දැනුණු රස, කයට දැනුණු පහස මේවා පදනම් කරගෙන පින්වත්නි එයා විනිශ්චය කරනවා. ඒ විනිශ්චය නිසා තමයි හිතින් විනිශ්චය කරනවා හොයපු දේමද හම්බ වුණේ කියලා. හැබැයි අර අවිද්‍යාව නැතුව විදර්ශනා ඥානෙ උපදවා ගත්ත කෙනෙක් මෙතනදී විනිශ්චය කරොත් මේ හොයපු දේවල් ලැබුණාට පස්සේ ලැබිලා තියෙන්නේ හොයපු දේමද කියලා හොයලා බලනකොට තේරෙවි. දැන් උදාහරණයක් විදියට හිත ගියපු තරුණෙක් හොයනකොට ඒ හොයන කෙනාම ලැබුණාම යත් එක්ක මොකක්කෝ අන්තර් සම්බන්ධයක් හදාගත්තාම ඒ සම්බන්ධයේ පදනම් කරගෙන පින්වත්නි ඒ කියන්නේ අන්තර් සම්බන්ධයේ පදනම් කරගෙන අවිද්‍යාව අයින් කරලා ඒක විනිශ්චය කරන්න ගියොත් තේරෙවි මෙතන පවතින්නේ සතර මහා ධාතුවකම සුසංයෝගයක්. මේ රූපේ කෙස් කලඹ ලස්සනයි, හම ලස්සනයි, මූණ ලස්සනයි, ඇඟ ලස්සනයි කියකි මම මේ කතා කළාට මේ සතර මහා ධාතුවක් හමින් උපමට්ටම් කරලා පඨවි ධාතුවේ තියෙන පඨවි ස්වභාවයේ තියෙන උපය පදනම් කරගෙන උපමට්ටම් වෙලා තියෙන මේ ධාතු කොටස් වල සුසංයෝගයක් නේද තියෙන්නේ කියලා හොයපු දේ නෙමෙයි ලාභම් පටිච්ච විනිශ්චය ලැබිච්ච දේ නෙමෙයි හම්බෙලා තියෙන්නේ කියලා විනිශ්චයේදී තේරෙයි. නමුත් අර මෙතන අවිද්‍යාවෙන් වැහිච්ච තණ්හාවෙන් බැඳිච්ච සත්‍යයක්නේ මේ නව තණ්හා මූලධර්ම ඔස්සේම කල්පනා කරන්නේ. එහෙමනම් තණ්හාව ඇති වෙන්නේ අවිද්‍යාව නිසා කියලා අපි හොඳට මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ පින්වත්නි විනිශ්චයන් පටිච්ච ඡන්දරාගු. අනේ විනිශ්චය තුල අවිද්‍යාවයි තණ්හාවයි දෙක පදනම් වෙලා ඇති වෙච්ච නිසා ඒ විනිශ්චය තුල ස්ථීර වශයෙන්ම ඡන්දරාගයක් උපදින්නේ. ඔක තමයි අපිට වෙලා තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන විග්‍රහය තුලින් විපස්සනා මාර්ගයක් තුලින් යම් කෙනෙක් මේ ලැබෙන දේ විනිශ්චය කරොත් විනිශ්චය කරනකොට තේරෙනවා මේ විනිශ්චය කිරීම තුල ඡන්ද රාගයක් උපදින්නේ නැහැ. මොකද ලැබිච්ච දේ තුල වටිනාකම පේන්නේ නැතු යනවා.
ලැබිච්ච දේ තුල වටිනාකම පේන්නේ නැතු වෙනවා. ඉතින් වටිනාකමක් පේන්නේ නැති තැනක කොයිතරම් විනිශ්චය කරත් වැඩක් නැහැ. විනිශ්චය කිරීම තුල ඡන්ද රාගයක් උපදින්න විදියකුත් නැහැ. ඡන්දයක් රාගයක් උපදිනවා. ඒ නිසා ලැබිච්ච දේ තුල යථාර්ථවාදීව විද්‍යාසහගත දැක්මකින් ප්‍රඥා ආලෝකයේ සහිතව යම් වෙලාවක විනිශ්චය කළොත් ඒ ප්‍රඥා ආලෝකයේ සහිතව විනිශ්චය කරන තැනක පින්වත්නි එයා නිස්සරණයටයිපත් වෙන්නේ. මොකද එයාට චන්දරාගය ඇති වෙන්නේ නැහැ. අත්දකින්න ලෝකයේ තුල චන්දරාගය ඇති වෙන්නේ නැත්නම් ඒකයි නිස්සරණය කියලා කියන්නේ. ලෝකයේ ඔබට අතවනන්නේ නිස්සරණේ කරා එන්න කියලායි. වෙන දෙයකට නෙමෙයි. ලෝකයේ ඔබට කතා කරලා කියන්නේ ලෝකයේ ඔබට ඒත්තු ගන්නවන්නේ මේ ලෝකේ නිස්සරණේ පැත්තට. නිස්සරණේ කියන්නේම චන්දරාගය දුරු කරගන්න එකටයි පින්වත්නි. මෙන්න මේ චන්දරාගය කියන එක ඇති වුණ නිසා චන්දරාගය ඇති වෙන්නේ විනිශ්චය නිසා. විනිශ්චය පදනම් කරගෙන හිතේ චන්දරාගය ඇති වෙනකොට චන්දරාගම් පටිච්ච අජ්ජෝසානං විනිශ්චය හේතුවෙන් චන්දරාගයක් ඇති වෙලා චන්දරාගයේ නිසාම පින්වත්නි මෙය මට අයත් මෙන්න මේ විදියට හිත දැඩිව බැහැ ගන්න ගතියක් එනවා. මේක මට අර චන්දරාගයේ නිසාම මගේ කියලා හැඟීම අර මම කියන හැඟීම හැම වෙලාවකම මේ බාහිර ලෝකයට අලවගෙන යා කල්පනා කරනවා. ඒක වෙන්නේ චන්දරාගය නිසා. චන්දරාගම් පටිච්ච අජ්ජෝසානං. මේ අජ්ජෝසානං කියන ස්වභාවයේ පදනම් කරගෙන අජ්ජෝසානං පටිච්ච පරිග්ගහෝ මේ අජ්ජෝසානං කියන ස්වභාවය හේතු කරගෙනම පින්වත්. ඒ කියන්නේ මේ හිත චන්දරාගය ඇති වුණාන් පස්සේ මේ මගේ මේක මට අයත් දෙයක් දැන් මට අයත් දෙයක් කියලා හිතන්නේ මොනතරම් අවිද්‍යාසහගතවද බලන්න. එයා තමන්ගේ රූපේටත් නෙමෙයි මගේ මට අයත් කියලා හිතන්නේ. මේ තණ්හාව උඩුදුවපු තැනක ඊට බැරෑරුම් තත්වයේ තමයි මේ බාහිර තියෙන රූපයකට, ශබ්දයකට, ගඳ සුවඳකට, රසකට, පහසකට මට මගේ අයත් දැන් මේ තමන්ගේ ස්කන්ධේවත් තමන්ගේ වසඟේ පවත්වන්න බැරි කොට මේ තමන්ගේ ස්වરૂපේවත් තමන්ගේ වසඟේ පවත්වන්න බැරි කොට බරපතල අවිද්‍යාවකින් වැහිලා එයා කල්පනා කරනවා මේ රූපය මට අයත් මේක මගේ කියලා මේ බාහිර ලෝකයේ තියෙන මේ දේවල් තමන්ගේ වසඟේ පවත්වන්න කියලා කල්පනා කරන මොන්න තරම් අවිද්‍යාවක්. මේක හේතුඵල සහිතව ඇති වෙන්නේ කියලා දැකින්න පින්වත්. මොන තරම් අවිද්‍යාවක්ද. ඒ විදියට හිත බැස ගන්නකොට මේ අජ්ජෝසානය පදනම් කරගෙන අජ්ජෝසානම් පටිච්ච පරිග්ගහෝ අජ්ජෝසානය මේකට හිත බැස ගැනීම චන්දරාගයේ හේතුවෙන් මේක මේක මට ආйти මේක මගේ මෙන්න මේ විදියට බාහිර ලෝකය කෙරෙහි හිත බැස ගැනීම පදනම් කරගෙන එයා තුල වෙහෙස සම්පූර්ණයෙන්ම පරිග්ගහෝ එයා වෙහෙසෙනවා ඒ වෙනුවෙන්. එයා ඒක තමන්ගේ වසඟේ පවත්ව ගන්න ගොඩාක් දේවල් කරනවා. බලන්න දැන් මේ කර්ම හැදෙන විදිය. එයා කයෙන් සැලසුම් කරනවා. එයා වචනයෙන් සැලසුම් කරනවා. එයා සිතිනුත් සැලසුම් කරනවා. මගේ කර ගැනීම පදනම් කරගෙන මට අයිති කියන අයිතිය තහවුරු කර ගැනීම පිණිසමයි. ඒ අයිතිය තහවුරු කරගෙන ඉස්සරහට පවත්වාගෙන යාම පිණිසමයි පින්වත්නි මිනිස්සු ලෝකයට ගිහින් සම්පූර්ණයෙන්ම අජ්ජෝසානම් පටිච්ච පරිග්ගෝ මගේ මේක මට අයත් දෙයක් කියන අදහස ආවට පස්සේ තමා සතු කර ගැනීම පිණිසමයි පින්වත් යා වෙහෙසෙන්නේ. හරි වෙහෙසක්. ඒක පවත්වගෙන යන්න හරි වෙහෙසක්. මොකද එයා දන්නවා ඒක පවත්වගෙන යනකොට මාගේ හිත තුල සුඛාස්වාදයක් ඇති වෙනවා. ඒ ආස්වාදයමයි මම පවත්ව ගන්න ඕන කියලා අවිද්‍යාවෙන්ම කල්පනා කරනවා. මේක තමයි සාමාන්‍ය අසෘතවත් පෘථග්ජනෙක්ගේ වැඩපිළිවෙල. මෙතන තමයි අසෘතවත් පෘථග්ජනෙක් නැවතිලා ඉන්නේ. මිට වඩා දෙයක් එයාට හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒ විදියට එයාගේ හිත සම්පූර්ණයෙන්ම තමන්ගේ සතු කරගන්න වෙහෙසෙනකොට, ඒ කියන්නේ කයෙන් වචනෙන් මනසෙන් දැන් ඔන්න කර්ම හැදෙනවා. දැන් කර්ම හැදෙනවා කියන්නේ අනාගතයට දුක මෝරනවා කියන එක නෙමෙයිද? අනාගතයට දුක මෝරනවා.
අනාගතයේ දුක දැන් මෝරනවා. එතකොට තමන් සතු කරගන්න වෙහෙසෙනකොට ඒ වෙහෙසීම පදනම් කරගෙනම තමයි ඒවා කෙරෙහි තව දුරටත් මසුරුකමක් උපදින්නේ. අන්න බලන්න අවිද්‍යාවෙන් අවිද්‍යාවටම යන විදිය. ඒකයි මෙතන ධර්මයේ තියෙන්නේ පින්වත්නි පරිග්ගහම් පටිච්ච මච්චරියං කියලා. පරිග්ගහම් පටිච්ච මච්චරියං. තමා සතු කරගන්න වෙහෙසෙන්න පින්වත්නි මසුරු කමමයි ඇති වෙන්නේ. මසුරු කමම නිසා පින්වත්නි ඒ මසුරුකම පදනම් කරගෙන, ඒ කියන්නේ තමන්ගේ හිත මසුරු භාවයක් ඇති වෙනවා. ධනියට නෙමෙයි. ධනියට විතරක් නෙමෙයි. ඇස ඉදිරියට එන රූපයට අපි කොච්චර මසුරුයිද? කන ඉදිරියට එන ශබ්දයට අපි කොච්චර මසුරුයිද? ඇස කන නාසය දිවකය මනස ඔස්සේ අපි තුල මහ පුදුමාකාර මසුරු භාවයක්, මසුරුකමක් පවතිනවා. ඒ මසුරුකම කියන එක බොහොම නිකම්ම දැන් බලන්න මසුරුකම ඇති වෙන විදිහ සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට තේරෙයිද මේ විදියට? තේරෙන්නේ නැහැ. දැන් බලන්න කොච්චර ලස්සනයිද බුදු කෙනෙක් මසුරුකම ඇති වෙන්නේ පරිග්‍රහණය නිසා. එතකොට මසුරු භාවයට හේතුව පරිග්‍රහණය, මසුරුකම ඇති වෙන්නේ තමා සතු කර ගැනීමට වෙහෙසීම නිසා. පරිග්‍රහණය ඇති වෙන්නේ පින්වත්නි අජ්ජෝසානය නිසා. මේක මම, මේක මගේ, මේක මට අයත් දෙය කියලා කල්පනා කරන එක. මට අයත් දෙය කියලා මිනිහෙක් කල්පනා කරන්නේ චන්දරාගය නිසා. චන්දරාගය කියන එක ඇති වෙන්නේ විනිශ්චය, තමා තුළ අවිද්‍යාසහගත විනිශ්චයක් හිත තුළ පවතින නිසා. අවිද්‍යාසහගත විනිශ්චයක් පවතින්නේ ලෝකයට ගිහින් ඒවා හොයපු නිසා. හෙව්වේ ඇයි? හෙව්වේ තණ්හාව නිසා. එහෙනම් අර්බුදේ තණ්හාවමයි ඇති කරන්නේ. දැන් බලන්න ඊට පස්සේ දැන් මේ කර්ම සකස් වීම ආරම්භ වෙලායි තියෙන්නේ දැන්. දැන් අනාගතයේ දුක මෝරණ වැඩපිළිවෙල තුල යම් ක්‍රියාත්මක වීමක් මේ පෘථග්ජන ශ්‍රාවකයා තුල තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මච්චරියම් පටිච්චාරක්කෝ. මේ මසුරුකම තියෙන තාකල් ඒවා ආරක්ෂා කරන්න වෙනවා. පස්සෙන් ගිහින් ආරක්ෂා කරන්න වෙනවා. හොයලා බල ආරක්ෂා කරන්න වෙනවා. මසුරුකම නැත්තම් ආරක්ෂා කරන්න දෙයක් ලෝකේ හම්බ වෙන්නේ නැහැ පින්වත්නි. තණ්හාව නැත්තම් මොකක්වත් නැහැ. අවිද්‍යාව නැත්තම් තණ්හාවක් නැහැ. මච්චරියම් පටිච්චාරක්කෝ මසුරුකම හිතේ පවතින තාකල් අපිට ඒව ආරක්ෂා කරන්න වෙනවා. මසුරුකම කොපමණද? ඒ පමණ කාලයක් අපිට ඒවා ආරක්ෂා කරන්න වෙනවා. එතකොට ඒ ආරක්ෂා කරනකොට ඒ ආරක්ෂාව පදනම් කරගෙන, ආරක්ෂා කිරීම පදනම් කරගෙන මේ ආරක්ෂා කරන්න යෑම හේතුවෙන්ම පින්වත්නි මේක දැන් එළියේ අපිට ආරක්ෂා කරන්න වෙනවනේ. ඒ ආරක්ෂා කරන්න උනේ මසුරුකම නිසානේ. රූප ආරක්ෂා කරන්න වෙනවා, ඒවා පරිස්සම් කරන්න වෙනවා, පස්සෙන් යන්න වෙනවා, නිදි වරාගෙන රකින්න වෙනවා, කොහෙද ගියේ කියලා බලන්න වෙනවා, මොකද උනේ කියලා බලන්න. ඔක්කොම ආවේ මසුරුකම නිසා. මේ ආරක්ෂාව පදනම් කරගෙන ආරක්කාදිකරණම් පටිච්ච දණ්ඩ දාන සත්ත්‍ය දාන කලහ විවාද තුවන් පේසුඤ්ඤ මුසාවාද අනේකෝ පාපකෝ අකුසලෝ ධම්මා සංවත්තන්ති. ඔන්න බලන්න පුද්ගලයා තුල නොයෙක් ආකාරයේ කර්මයන් උඩුදුවල කර්මයෙන්ම පෘථග්ජන ශ්‍රාවකෙක් යට කරනවා කියන්නේ ඔන්න ඕකටයි. මොකද්ද? ආරක්කාදිකරණම් පටිච්ච පින්වත්නි ආරක්ෂා කිරීම හේතු කරගෙන දණ්ඩ දාන සත්ත්‍ය දාන කලහ විවාද තුවන් පේසුඤ්ඤ මුසාවාද. බොහොම දිග වාක්‍යයක්. දණ්ඩ දාන සත්ත්‍ය දාන කලහ විවාද තුවන් පේසුඤ්ඤ මුසාවාද. එතකොට පින්වත්නි ආරක්ෂාව වෙනුවෙන් රකින්න ඕනකම නිසාම අපිට ලොකු අර්බුදයකට මුණ දෙන්න වෙනවා. සමහරවිට දඬු මුගුරු ගන්න වෙනවා. දණ්ඩ දාන සත්ත්‍ය දාන අවියායුධ ගන්න වෙනවා. මේ ලෝකෙට ඇයි මෙහෙම එකක් වෙලා තියෙන්නේ? තණ්හාව නිසානේ පින්වත්නි. අවියායුධ ගන්න වෙනවා. ඊට පස්සේ කලහ විවාද කලකෝලහල ලෝකයේත් එක්ක කරන්න. මේ මිනිස්සු කලකෝලහල කර ඇත්තටම පින්වත්නි තණ්හාව නැති තැනක කිසි කලකෝලහලයක් නැහැ. හිතෙන් තණ්හාව කියන මලකඩ ගලවලා දාපු තැනක කිසිම ආකාරයක පින්වත්නි
එයා තුල කිසිදු ආකාරයක අල්ප මාත්‍රයකින්වත් එයා තුල කලහ විවාදයක් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් මේ අරුබුදය අහන ශබ්දයේ පදනම් කරගෙන ඔබ කැළඹෙනවා නම් හේතුව ආසන්නතම හේතුව බැන්න කියන එක හිතෙන්න පුළුවන්. හේතුව තණ්හාව තියෙන නිසා. ඒ තණ්හාව නිරුද්ධ කරලා දාපු රහතන් වහන්සේලාගේ ස්වභාවය දිහා බලන්න. ඒ තණ්හාව නිරුද්ධ කරලා දාපු ඒ මුනිවරයෙක්ගේ ස්වභාවය දිහා හොඳට බලන්න. උන්වහන්සේලා මේ එළිය සද්දයක් නිසා කැළඹුණාද කවදාවත්? නෑ. අර එක තැනක බුදුරජාණන් වහන්සේ අර ගෝසිංග වනයේට එනකොට බුදුරජාණන් වහන්සේ ඇතුලේ අර සාරිපුත්ත හාමුදුරුවෝ එහෙම වැඩ හිටියානේ භාවනා කරගෙන. එතකොට බුදුරජාණන් වහන්සේ ගෝසිංග වනයේට එනකොට මේ වනේ මුරකාරයා හිටියානේ. මේ මුරකාරයා කිව්වා ඔබ වහන්සේට යන්න දෙන්න බෑ කියලා. අනුරුද්ධ හාමුදුරුවෝ කැලේ ඇතුලේ භාවනා කර කර හිටියේ. මුරකාරයා කිව්වා ඔබ වහන්සේට යන්න දෙන්න බෑ කියලා. දැන් කාටද මෙහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේට කියනවා ඔබ වහන්සේට එහෙම යන්න දෙන්න බෑ ආවට ගියාට. ඇයි මට යන්න දෙන්න බැරි? මොකද මට යන්න දෙන්න බැරි කියලා බුදුරජාණන් වහන්සේ විමසනකොට කියනවා එහෙම ආවට ගියාට යන්න දෙන්න බෑ. ඇතුලේ ධර්මයේ දියුණු කරගෙන බණ භාවනා කරගෙන මේ ස්වාමීන් වහන්සේලා වගේක් ඉන්නවා. උන්වහන්සේලාට කරදරයි මේ ලීන්නයි ගියාම. මේ කාටද මේ මුරකාරයා මෙහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ කවදාවත් කිව්වද මට යන්න දෙනවා මිනිස්සුયો මම තමයි ඒ අයගේ ගුරුවරයා කියලා කිව්වද? නෑ. සද්ද නැතුව පැත්තකට වෙලා වැඩ හිටියා. එතකොටයි මේ ස්වාමීන් වහන්සේලා මේ අනුරුද්ධ හාමුදුරුවෝ එමෙ දැනගන්න බුදුරජාණන් වහන්සේ වැඩ අනේ ස්වාමීනි සමාවෙන්න මේ පින්නත මේ ආවේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා පස්සේනේ අඳුන්වලා දෙන්නේ. බලන්න පින්වත්නි මේ තණ්හාව නිසා තමයි අභ්‍යන්තරයත් කැළඹිලා නොඑක ආකාරයේ අනේක අකුසල ධර්මයන් ඔස්සේ කයෙන් වචනින් මනසින් නොඑක් දේවල් ගොඩ නැගෙන්නේ. නොඑක් දේවල් ගොඩ නැගෙන්නේ. දැන් බලන්න රහතන් වහන්සේලාගේ ස්වභාවය. ඇයි මේ තණ්හාව නැහැ. තණ්හාව නැති නිසාම ලෝකේ පරිේශනයක් නැහැ. මේ ඒ එන වචනත් එක්ක පරිේශනයක් නැහැ. නිකන් සද්ද මාත්‍රයක් විතරයි නාම රූප ධර්මයන් ඇතිවි නැතිවි යනවා කියලා විතරයි උන්වහන්සේලා දකින්නේ. ඒ පරිේශණය නිසා ලැබීමකුත් නැහැ. මොකද පරිේශන කරොත් ලැබෙන්නේ. ලැබින්නේ නැති නිසා විනිශ්චයකුත් නැහැ. විනිශ්චයක් නැති නිසා චන්දරාගයකුත් නැහැ. චන්දරාගය ඇති වුණාමනේ අවුල. චන්දරාගයක් නැති නිසාම අජ්ජෝසන මට බැන්නා මට කිව්වා මට දොස් කිව්වා මට ගහන්න ඇදුව මොකක්වත් කතාවක් නෑ. අජ්ජෝසානේ නැති නිසාම එතන පින්වත්නි පරිග්ගාවක් නෑ. දැඩිව ඒකට හිත බැසගන්නේ මොන શબ્දයක් ආවත්. අර බුදුරජාණන් වහන්සේට නොසෑහෙන්න බැන්නට පස්සේ බුදුරජාණන් වහන්සේ නොසෑහෙන්න අක්කෝස භාරද්වාජ ඇවිල්ලා බනිනවනේ. කොච්චර බැන්නද? බැනලා ඉවර වුණාට පස්සේ ඒ වචනේ නිකන් ශබ්ද මාත්‍රයක් විතරයි උන්වහන්සේට. දැන් සාමාන්‍ය කෙනෙකුට පටිගයට නිමිත්තක් ඒක. කැළඹිලා ඇස් රතු වෙලා රූපේත් විශාල විපර්යාසයක් වෙලා මහා අරුබුදයක පැටලෙන්නේ නැද්ද? විශාල අරුබුදයක යා පැටලෙනවා. නමුත් බලන්න මේ අවබෝධය තුළ පවතින අතිශය සුන්දරත්වය. එතකොට ඒ චන්දරාගේ නැති වෙච්ච නිසාම අජ්ජෝසානං චන්දරාගම් පටිච්ච අජ්ජෝසානං කියන එක. ඒකට බැස ගැනීමක් සිත දැඩිව ගැනීමක් නැති වෙනකොට අජ්ජෝසානං පටිච්ච පරිග්ගෝ දැඩිව ගැනීමක් නැති වෙනකොට පින්වත්නි මේ ශබ්දේ පදනම් කරගෙන මසුරු මලක් කොහෙද උපදින්නේ? මච්චරියම් පටිච්ච මසුරුකම නිසාම ආරක්ෂා කරන්න දෙයක් නැහැ. ආරක්ෂා කරන්න දෙයක් නැති නිසාම එතන ආරක්කාදිකරණම් පටිච්ච ආරක්ෂා කිරීමේ හේතු කරගෙන දණ්ඩ දාන සත්ත්‍ය දාන කලහ විවාද තුවන් තුවම් පේසුඤ්ඤ මුසාවාද
ඒ විතරක් නම් කමක් නැහැ. අනේකේ පාපක අකුසල ධම්මා සංවත්තಂತಿ. අනි නොයේක් පාප අකුසල ධර්ම. මේ ඔක්කොම අකුසලයෙන් අපි යට කරන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. දැන් බලන්න. දණ්ඩ දාන, සත්ත්‍ය දාන, තමා තුල දඬු මුගුරු ගැනීම, සත්ත්‍ය දාන, අවි ආයුධ ගැනීම, කලහ විවාද, නොයේක ආකාරයේ වාද විවාද. ඔයා මුලින් කියන්න ඕන එක අන්තිමටම කිව්වා. අන්තිමට කියන්න ඕන එක මුලින් කිව්වා. සමහර ස්වාමීන් වහන්සේලා බලන්න. එක වචනයක් අල්ලගෙන සමහර පැවිද්දෝ පැටලෙනවා. ඒකෙන් තේරුම් ගන්න ඇතුලේ ධර්මී නෑ කියලා. ස්වාමින් වහන්සේලා අතර දැන් බලන්න මේ ස්වාමින් වහන්සේලාගේ අරුබුදය ස්වාමින් වහන්සේලා එක මොකක් හරි ප්‍රශ්නයක්, ඒ කියන්නේ මොකක් හරි බොහොම සංඝයා අතර සංඝ සාමග්‍රිය තියෙනවනේ, මේ කතා බහ කරලා මොකක් හරි වචනයක් එහෙට මෙහෙට වුණොත් විසඳ ගන්න පුළුවන්. දැන් මේ උද්දච්ච පැවිද්දෝ ඉන්නවා. ඒක Facebook එකේ ලියන්නේ. සමහර ස්වාමින් වහන්සේලා ඉන්නවා. ඒවට උඩගෙඩි දෙන ගිහියොත් ඉන්නවා. එතකොට දැන් ඇත්තටම අරුබුදයක් ඇති වුණාට ඒ ඔක්කොටම හේතුව මොකද්ද? මේ කලහ විවාද තුන් උඹ වැරදි කියන තැනට ආවේ ඇයි? ඔය කතාව බරපතල විදියට නගින්නේ මේ බලන්න දේශනාවේ තියෙනවා. මොකද්ද? තණ්හාව උඩුදුවලා ඒ ලාභ සත්කාර විසින් භික්ෂුව හෝ ගිහියා යට කරාට පස්සේ මේ ඊටාම පුංචි දෙයක් ඇති. පින්වත්නි, කිස් ගහක් වගේ දෙයක් ඇති අවුලුවන්න. ඔය ඕනෑවට වඩා ගිහියෙක් හෝ පැවිද්දෙක් ඇවිලෙනව නේද? ඇවිලෙන්නේ වෙන මොකටවත් නෙමෙයි. ඒ ඇවිලෙන්නේ ඇතුලේ තණ්හාව දෝර ගලනවා. තණ්හාව නැති තැනක දැන් බලන්න බුදුරජාණන් වහන්සේම පැහැදිලි කරනවා. ඒ මච්චරියම් පටිච්චාර මසුරුකමයි යාට ආරක්ෂා කරගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ ආරක්ෂා කර ගැනීම පදනම් කරගෙන කොයි වෙලාවෙත් ඒ පුද්ගලයා තුළ දණ්ඩ දාන, සත්ත්‍ය දාන, කලහ විවාද, තුන් පේසුඤ්ඤ මුසාවාද. එතන පින්වත්නි සම්පූර්ණයෙන්ම දඬු මුගුරු ගැනීම, අවි ආයුධ ගැනීම, කලකෝලහල ඇතිවීම, වාද විවාද, ගැරවුම්, තෝ තමයි මේක එහෙම තියෙනවා මේ දේශනාවේ. දැන් බලන්න කොහොමද තියෙන්නේ? තුන් පේසුඤ්ඤ. තෝ තමයි උඹ තමයි කියලා, උඹ වැරදි මම හරි කියලා ඒ දෝෂාරෝපණය යනවා. ඇත්තටම නිවිච්ච කෙනෙක් තුල එහෙම පටලැවෙන ගතියක් නැහැ. දැන් සමහර ඔය අල්පේච්ඡකම නැති වුණාමයි ඔය අරුබුදේ එන්නේ. ඔය අල්පේච්ඡකමේ එකක් තියෙනවා පින්වත්නි. අල්පේච්ඡකමේ ඒ තමයි මේ අල්පේච්ඡකමේම කොටසක් තියෙනවා. ඔය දූතාංග අල්පේච්ඡතාවයේ, ප්‍රත්‍යල්පේච්ඡතාවයේ ගැන කතා කරලා ඒක එක තැනක තියෙනවා පින්වත්නි. ඒ කියන්නේ අල්පේච්ඡකමීම පැතිකඩක් මේ තමා තුළ විශාල දහම් දැනුමක් තිබුණත් ඒක ගැරහීමට පාවිච්චි කරන්නේ නැහැ. ඒ ගැරහීමට පාවිච්චි කරන තිබුණත් මම කියන්නේ දැන් අද ඉන්න ගොඩක් දෙනෙකුට නෑ ඒක. මේ තිබුණත් ඒක තවත් කෙනෙක්ව රිද්දන්ට නින්දාවට පාවිච්චි කරන්නේ නැහැ. එහෙම පාවිච්චි කරන්නේ නැහැ. ඉස්සලා පාවිච්චි කරන එක කතා කරලා බලනවා. සාකච්ඡාව බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ මොකක් හරි අරුබුදයක් නම් සාකච්ඡා කරන්න ඕන කියලා. දැන් එහෙම නැහැ. එතකොට දැන් මේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය තුලම පැහැදිලි වෙන්නේ. එතකොට මේ බුද්ධ වචනේ දන්නේ නැති කෙනා එවැනි හිස් පැවිද්දෙක්ගේ හරි ගිහියෙක්ගේ හරි කාගේ හරි වචනයකට අහු වෙලා ගිහින් සමහර විට නිර්මල බුද්ධ වචනේ අයින් කරගෙන අසත්පුරුෂයාට මාවඩන තැනකටපත් වෙලා සමහර විට පින්වත්නි බරපතල අකුසලුත් කරගන්නවා. බරපතල අකුසල් කරගන්නවා. ගිහි උදවිය. මේ අපි කියන ඒවත් ඕනෑමට වඩා පිළිගන්න එපා. මොකටද එහෙම පිළිගන්නේ? අපි මේ කියන විදිහට හිත පුහුණු කරලා ටිකක් බලන්න. බලනකොට නිවෙනවා නම් පිළිගන්න. නිවෙන්නේ නැත්නම් අපිටත් අනුකම්පා කරන්න එච්චරයි. මේ කියන ඒවා මේ විදිහටම පිළිගන්න ඕන කියලා එහෙම එකක් නැහැ. මේ කියන ඒවා මේ විදිහටම පිළිගන්න ඕන කියලා එකක් නැහැ. මොකටද එහෙම පිළිගන්නේ? පැවිද්දෙකුට උනත් ධර්මයේ වරදින්න පුළුවන් නේ. ධර්ම විනයට බාහලලා බලන එක අද අමාරුයිද? නෑනේ.
කොයිතරම් සූත්‍ර විනය මේ ධර්ම කොටාස තියෙනවද? ඒ ධර්ම කොටාස වලට මේක ගලපලා බලන්න ඕන. එතකොට දැන් බලන්න බුද්ධ කාලයේ ස්වභාවය මේ සමහර ස්වාමීන් වහන්සේලා අතර මේ අරුබුදයක් ඒ කියන්නේ මොකක් හරි උන්වහන්සේලාට කවුරු හරි කෙනෙක් කිව්වොත් ඒ කියපු දේ නිසා උන්වහන්සේලා තුල බරපතල කැළඹීමක් හැදුන්නේ නැහැ. සමහර වෙලාවට මොකක්වත් නොදැනුණු ගානට, නොඇහුණු ගානට, නොපෙනුණු ගානට උන්වහන්සේලා බිම් බලාගෙන වැඩියා. ප්‍රශංසාවට අහුනෙත් නැහැ. වර්ණනාවට අහුනෙත් නැහැ ඒ කාලේ. මොකද වර්ණනාවත් මායයට අයිති දෙයක් විදියටයි සැලකුවේ. වර්ණනාව වුණත් තමාව වනසන දෙයක් විදියටයි ඒ කාලේ සැලකුවේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ තණ්හාවෙම උඩුදුවපු භයානක තැනක් තමයි කියනවා දණ්ඩ දාන සත්ත්‍ය දාන කලහ විවාද තුවන් පේසුඤ්ඤ මුසාවාද. අවියායුධ ගන්නවා, කලකෝලහල කරනවා, වාද කරනවා, ගැරහුම් කරනවා, වාද කරනවා මම හරි උඹ වැරදි කියලා. ඒ තණ්හාවේ භයානක පැත්තක් ඒක. පින්වත්නි, නිවිච්ච කෙනෙක් මොකටද ලෝකයේත් එක්ක වාද කරන්නේ? බුද්ධ ශාසනය රකින්න කියලාවත් වාද කරන්න ඕනේ නැහැ. මොකටද වාද කරන්නේ? බුද්ධ ශාසනය රකින්න පුළුවන් ද වාද කරලා? මේ එක පුද්ගලයන්ගේ හිස් වචන වලට කාට හරි භික්ෂුවකට වචනයක් එහෙම වැරදුනා කියලා බුද්ධ ශාසනයේ ආරක්ෂාව බිඳ වැටෙයිද? නෑ. එහෙම බිඳ වැටෙන්නේ නෑ. කාගේ හරි භික්ෂුවකට ධර්මයේ එහෙම වැරදුනා කියලා අතීතයේ තෝරන තරම් වැරදුනා, දැනුත් වරදිනවා, අනාගතයටත් වරදිවි. මේ එක එකනාගේ මේ වචන දෙක තුනක එහෙම පැටලෙවීමකට බුද්ධ ශාසනය අභියෝගයට ලක් වෙන්නේ නෑ. බුද්ධ ශාසනය අභියෝගයට ලක් වෙන්නේ අකුසලයට යට වෙලා කුසලය යට කරගෙන ඒ කුසලය අකුසලයෙන්ම වසාගෙන හිත හදාගන්න විදිය දන්නේ නැතුව හිත හදාගන්න වැඩපිළිවෙල අතහැරලා දාලා තමන්ගේ ජීවිතයෙන් භාගතුන් වහන්සේගේ මූලික ධර්ම විමසන්නේ නැතුව ඉන්න තාක්කල් අන්න එතනයි බුද්ධ ශාසනය කඩා වැටෙන්නේ. එහෙම නැත්නම් බුද්ධ ශාසනය කාටවත් කඩා වටන්න බෑ. ඒ වගේම ගොඩනැගිලි හදලා බුද්ධ ශාසනය නගා සිටවන්නත් බෑ. ඒක අපි හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන. එතකොට පින්වත්නි, ඒ විතරක් නම් කමන්නේ. කලහ විවාද ගැරහුම් වලින් නැවතිලා කේලම් කියන එක, බොරු කියන එක ආදී නොයෙක් පාපී අකුසල ධර්මයන් වලින් ඒ ශ්‍රාවකයා යට වෙනවා. යට කරන්නේ තණ්හාවයි. යට වෙන්න එපා. යට වෙන්න එපා. එතකොට මේ විදියට තේරුම් ගත්ත ශ්‍රාවකයා විසින් තමා තුළ පවතින මේ ස්වභාවයේ තේරුම් අරගෙන තමන් විකල්පයක් විදියට මේ ධාතු නානත්වයේ තේරුම් ගන්න ඕනේ. මේ ඇතිවෙන ක්‍රියාවලිය නානත්වය, තණ්හාවේ නානත්වය, ධාතුන්ගේ නානත්වය මේක තේරුම් ගන්න ඕනේ. එතකොට මේ තේරුම් ගත්ත තැනක ඒ ශ්‍රාවකයා නිවෙනවා. ඉතින් ඊට වඩා 아무තු ලොකු එකක් ඕනේ නැහැ. එතකොට ඒ ශ්‍රාවකයා ඒ තුල අවනත වුණොත් දැන් අද ඒක නෑ. අද මිනිස්සු ඉගෙන හොඳට කටපාඩම් කර ඉන්නවා. ඒ වුණාට ඒ කටපාඩම් කරගත්ත අය නිවිලත් නෑ. කටපාඩම් කරවපු අය නිවිලත් නෑ. කටපාඩම් කරවන අය ඉන්නවනේ. කටපාඩම් කරවන අය නිවිලත් නෑ. හිස් මාන්නයක් ඇති වෙලා අපි මෙච්චර දන්නවා. චිත්ත කාණ්ඩේ අපි මෙහෙම දන්නවා. චෛතසික කාණ්ඩේ මෙහෙම දන්නවා. මාන්නයක් විතරයි ඇවිල්ලා තියෙන්නේ. මූලික ගැඹුරු ධර්මිකාරණා හොඳට අපි ඉගෙන ගන්න ඕන. අභිධර්මයේ හොඳට ඉගෙන ගන්න ඕන. ඉගෙන ගන්න එක විතරක් නෙමෙයි. ඒක පුහුණු කරන්න ඕන. මනස වැඩ කරන විදිය පිළිබඳ තමාගේ මනස මේ විදියට නේද වැඩ කරන්නේ කියලා හොඳට මනස විශ්ලේෂණය කර ගන්න ඕන. ඒකටයි අභිධර්මයේ ඕන. එහෙම නැතුව මම අභිධර්මයේ දන්න කෙනෙක් කියලා ලෝකෙට හුවා දක්ව තමන්ගේ උද්දච්චකමයි මාන්නක්කාරකමයි ප්‍රකට කරගන්න නෙමෙයි මේක අවශ්‍ය. එතකොට ඒක මාන්නක්කාරකමට හේතු වෙනවා නම් එබඳු එකක් ඉගෙන ගන්න කිසි තේරුමක් නැහැ. තමන්ගේ උපක්ලේශයටම නම් තල්ලුව හම්බෙන්නේ. නිවීමට තල්ලුව හම්බෙන දෙයක් අපි ඉගෙන ගන්න ඕන.
ඒ නිසා අපි හොඳට මම කියන්නේ හොඳට සූත්‍රات ඉගෙන ගන්න. හොඳට විනයත් ඉගෙන ගන්න. හොඳට අභිධර්මයත් ඉගෙන ගන්න. ඒ ඉගෙන ගන්න අභිධර්මයෙන් Tamanගේ හිත විමසන්න. තමන්ගේ හිත තමන්ගේ පැත්තට හැරිලා තමන්ගේ පැත්තට ඇඟිල්ල දික් කරලා තමන්ගේ මනස විශ්ලේෂණය කරන්න. තමන්ගේ මනස විශ්ලේෂණය කරගන්න. තමන්ගේ මනස විශ්ලේෂණය කරලා තමන්ගේ හිත විමසලා තමන්ගේ හිත කෙලෙසුන්ගේ මුදා ගැනීම පිණිස වැඩපිළිවෙලක් හදාගන්න. එතනටයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ පරිහරණය කරන්න ඕන. එතනයි පරිහරණය කරන්න ඕන. එතකොට මේක තේරුම් ගත්ත ශ්‍රාවකයා මේ තණ්හාවේ ඇතිවෙන අතිරේක ක්‍රියාවලිය ඉතා හොඳින් තේරුම් ගත්ත ශ්‍රාවකයා පින්වත්නි එයා තුල ධාතු නානත්වයේ පිළිබඳ නානත්වයේ පැති 9ක් තියෙනවා. ඒකටම තමයි අපි කියන්නේ පළවෙනි එක තමයි ධාතු නානත්වය. ධාතු නානත්වයේ නිසා ධාතු නානත්වය කියන්නේ මොකද්ද? ධාතු නානත්වය කියලා කියන්නේ පින්වත්නි මේ මූලික වශයෙන් ධාතු අට්ඨා රස ධාතු කියලා අපි කියන්නේ. එතකොට ධාතු වශයෙන් මූලික ස්වභාවය ගත්තොත් වෙන වෙනම පවතිනවා. එතන කර්මයක් සකස් වීම පිණිස හැකියාවක් නැහැ. මූලික ශක්තියක් තියෙනවා. නමුත් හැකියාවක් නැහැ හුදේකලාව පැවතීම. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියන ධාතු තුන් පැත්තක තිබ්බොත් කර්මයේ සකස් වීම පිණිස හැකියාවක් නැහැ. තුන් පැත්තක තිබ්බොත්. ඉපැද්දවීමේ ශක්තිය තියෙනවා තමයි. නමුත් තුන් පැත්තක චක්කු ධාතුවත් වෙන පැත්තක, රූප ධාතුවත් වෙන පැත්තක, චක්කු විඥාන ධාතුවත් වෙන තුන් පැත්තකට විසි වෙලා තියෙනකොට එතන කර්ම කරන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ වෙනස ඇස හරහා, කන හරහා, නාසය හරහා, දිව හරහා, කය හරහා, මනස හරහා සිද්ධ වෙන මේ ධාතු නානත්වයේ පිළිබඳ මූලික වශයෙන් නුවණ හදාගන්න. මේ වගේ සංයෝගයමයි කර්ම සකස් වීම දක්වාම මා තුළ ඇතිවෙච්ච ක්‍රියාවලියට බලපෑවේ කියන කාරණේ තේරුම් ගන්න. එතකොට මේ ධාතු නානත්වය නිසාම පින්වත්නි ධාතු නානත්තම් පටිච්ච උප්පජ්ජති පස්ස නානත්තම්. ධාතු නානත්වය වෙන වෙනම තිබ්බොත් මොකක්වත් කරන්න බෑ. මේ ධාතු එකතු වෙච්ච තැනක සංයෝග වෙච්ච තැනක ඒ සංයෝග වීම නිසාමයි පින්වත්නි උපදින්නේ පස්ස නානත්වයක්. ස්පර්ශේ නානත්වයක් තියෙන්නේ. ස්පර්ශයක වගේ නෑ. ඇහි ස්පර්ශේ වෙන එකක්, කනේ ස්පර්ශේ වෙන එකක්, නාසයේ ස්පර්ශේ වෙන එකක්, චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස කියලා මේ නානත්වයක් තියෙන්නේ. නානත්වයක් තියෙන්නේ. මෙන්න මේ නානත්වය තුල තමා සිහිය පිටව ගන්න මගේ මේ ඇසේ ස්පර්ශය නිසායි මම මේ විදියට අත්දැකීමකට ලෝකයට විවෘත වුනේ. ඒ පිළිබඳ තමාට නුවණ තියෙන්න ඕන. ඒකයි යෝනිසෝ මනසිකාරය අවශ්‍යයි කියන්නේ. පස්සනානත්තම් පටිච්ච උප්පජ්ජති වේදනාන. ස්පර්ශේ නිසාම පින්වත්නි අපිට උපදිනවා වේදනාවේ නානත්වයක්. වේදනාවේ නානත්වයක් උපදිනවා. මේ වේදනානානත්වයේම පදනම් කරගෙන වේදනානානත්තම් පටිච්ච උප්පජ්ජති සංඥාන. වේදනාව නිසාම එක එක සංඥාවලත් නානත්වයක් තියෙනවා. එකම සංඥා නෙමෙයි. රූප සංඥා තියෙනවා, ශබ්ද සංඥා තියෙනවා, ගන්ධ. ඒතර තමන් දැනගන්න මේ වෙනස දැනගන්න ඕන. අර තණ්හාව ඇතිවීම තණ්හාව ඇති වුණේ මොන පැත්තෙන්ද කියලා දැනගත්තොත් එහෙම මූලික ස්වභාවයේ ධාතු ස්වභාවයක් නේද තියෙන. ඉතින් මේකෙන් නේද මේ ක්‍රියාවලිය ඇති වුණේ කියලා යාට තවදුරටත් ඒක විශ්ලේෂණය කරගන්න පුළුවන්. වේදනා නානත්තම් පටිච්ච උප්පජ්ජති සංඥාන. වේදනා නානත්වය නිසා සංඥා නානත්වයක් ඇති වුණා. සංඥා නානත්තම් පටිච්ච උප්පජ්ජති සංකප්ප නානත්තම්. සංඥා නානත්වයේ නිසාම පින්වත්නි මිනිසුන්ගේ සංකල්පවල, චේතනාවල නානත්වයක් ඇති වෙනවා. සංකප්ප ඥානත්තම් පටිච්ච උප්පජ්ජති ඡන්ද නානත්තම්. සංකල්පවල නානත්වයේ නිසාම පින්වත්නි ඡන්දේත් නානත්වයක් තියෙනවා. කැමැත්ති සමහර අය රූප බලන්න කැමති. නමුත් සමහර අය ටීවී බලන්න කැමති නැහැ. සමහර සින්දු අහන්න කැමති. ඡන්දේත් නානත්වයක් තියෙනවා. ඇයි? ඡන්ද නානත්වයේ තියෙන වෙන මොකුත් නෙමෙයි මේ සංකල්ප එයාගේ සිතුම් පැතුම් වල නානත්වයක් පවතින නිසා. මේක තේරුම් ගත්තම මේ පොළවේ පය ගහලා ඉඳත් හරි ලේසියිනේ. ඇයි? මං හිතන විදියට ලෝකේ හිතන්න ඕන කියලා එකක් ඔළුවට එන්නේ නෑ. ඡන්ද නානත්වයේ පදනම් කරගෙන ඡන්ද නානත්වයේ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඡන්ද නානත්තම් පටිච්ච උප්පජ්ජති පරිලාහ නානත්තම්. ඡන්ද නානත්වයේ නිසා පරිලාහ නානත්වයක් උපදිනවා.
පරිලාහ නානත්තම් පටිච්ච පරියේෂණ නානත්තම්. ඡන්ද මේ පරිලාහය නිසා මේ පින්වත්නි පරියේෂණේ සෙවීමෙත් නානත්වයක් උපදිනවා. එක එක මිනිස්සු සමහර අය රූප හොයනවා, සමහර අය ශබ්ද හොයනවා, සමහර අය සුවඳ හොයනවා, සමහර අය රස හොයනවා. එක එක ඒවා හොයනවා. මේ නානත්වය නිසා. මේ නානත්වයට අපි ගරු කරන්න ඕන. මං වගේ ඔබ හිතන්නේ, ඔබ වගේ මම හිතන්නේ. අපි තුල පවතින නානත්වයක්. මේ නානත්වයේ මේකම තේරුම් ගත්තම ගිහි ජීවිතේ මේ පෞල් ජීවිතේම ගෙවන්න කොච්චර හොඳයිද බලන්නකෝ. නිවන පැත්තකින් තියන්නේ. එතකොට පරියේෂණ නානත්තම් පටිච්ච උප්පජ්ජති ලාභන. පරියේෂණ නානත්වයේ නිසා ලැබීමේ නානත්වයක් තියෙනවා. ලාභ නානත්තම් පටිච්ච බුදුරජාණන් වහන්සේ මතක් කරනවා උප්පජ්ජති මඤ්ඤ නානත්තම්. ලැබීමේ නානත්වයේ නිසාම මුලාවෙන් සිටීමෙත් නානත්වයක් තියෙනවා. මුලාවෙත් එක එක පැති තියෙනවා. මුලාවෙත් එක එක පැති තියෙනවා. මඤ්ඤ නානත්වය. මඤ්ඤනාවෙත් නානත්වයක් තියෙනවා. මුලාවෙන් හිතන විදියත් එක එක විදිය. ඒ නිසා මිත්‍යා දෘෂ්ටියට ශ්‍රාවකයා අහු වෙනවා. සම්මාදිට්ඨිය උපදින්නේ නැහැ. මේ නානත්වයේ තේරුම් ගැනීම තුලමයි සම්මාදිට්ඨිය උපදින්නේ. අනිත් එක තමයි පින්වත්නි මේ ධාතු නානත්වයේ නිසා තණ්හාව ඇති උනේ කියලා අර මුලින් කියපු තණ්හාවේ මූල ධර්ම පැහැදිලි කරද්දී අපි කියපු නානත්වයේ මේ මූලික වශයෙන් ඇත්තටම මුල හොයාගෙන යනකොට මේ ධාතු නානත්වය නිසා නේද ස්පර්ශය ඇති වෙලා පස්සේ නිසා වේදනාව නිසා තණ්හාව ඇති උනේ කියලා තේරුම් ගත්තාම මූලික ස්වභාවයේ රූප ධාතුව වෙනම චක්කු ධාතුව වෙනම චක්කු විඥාන ධාතුව මේ තුන වෙන් කරාට පස්සේ වෙන්ව තියෙන තැනක කිසිම දෙයක් වෙන්නේ නැහැ. මේ තුන සංයෝගයමයි අවුල. හේතුන් නිසාමයි තණ්හාව උපදින්නේ කියලා පැහැදිලිව දකිනවා. එතකොට ඊතා තියුණු සිහියක් උපදින මේක කවුරුත් කරපු ප්‍රශ්නයක් නෙමෙයි කියලා. හොඳයි, හැමෝටම අවබෝධයේ පිණිස මේ දේශනාව උපකාර වේවා. පින්වත්නි, අද දේශනාවේ දායකත්වයේ ගැන කටයුතු කරන්නේ කුරුණෑගල ජයන්තිපුර අංක 433 පදිංචි HMK බණ්ඩාර මැතිනිය සහ පවුලේ සියලු දෙනා විසින් මේ දේශනාවට දායකත්වයේ ගැන කටයුතු කරනවා. ඒ හැම දිනාටම නිදුක් බව, නිරෝගී භාවයේ, සුවපත් භාවයේ, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. කායික මානසික යහපත සැලසේවා. උභය ලෝකාර්ථ සංසිද්ධිය සැලසේවා. ඊ타ම ඉක්මනින් ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම ඉහත ලිපිනේ පදිංචි HMK බණ්ඩාර මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාගේම සහභාගීත්වයෙන් සම්බන්ධ වීමෙන් සිදු කරපු මේ ධර්ම දානින් බලාපොරොත්තු වන්නේ ආධ්‍යාත්මික සැනසීම, මේ දුක් සහිත සංසාරයෙන් ඊ타ම ඉක්මනින් නිදහස් වීම බලාපොරොත්තු ඇතුව මේ උතුම් ධර්මයේ තුලින් Tamanගේ ජීවිතේ තණ්හාව නිරුද්ධ කරගෙන දුක හමාර කිරීම පිණිසම මේ දේශනාව උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම ධර්ම මාර්ගයට මේ උදෙසා මේ තුලින් යම් ශ්‍රාවකෙක් පිවිසුණු පිවිසුණු ශ්‍රාවකයාගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය දියුණු වෙලා පාරමී ධර්මයන් පිරීලා මේ ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් උපකාර වේවා කියන අදිෂ්ඨානයයි HMK බණ්ඩාර මාතාව බලාපොරොත්තු වන්නේ. ඒ වගේම මේ ධර්ම දානමේ කුසල් බලයෙන් නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන්ගේ භවගාමී ජීවිතේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, සංසාරික ජීවිතේ සුවපත් වේවා. බණ්ඩාර මහත්මියගේ නමින් මිය ගියා වූ ඥාතීන්ටත් පවුලේ හැමෝගෙම නමින් මිය ගිය වර්ග පරම්පරානුගත ඥාතීන්ටත් මේ කුසල් උපකාර වේවා. සසර දුක් ගෙවා ලබන අමා නිවන් පිණිසම මේ උතුම් කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. මේ ධර්ම දේශනාව තුළින් රැස් වුණා වූ කුසලානිසංසයන් දේශකයන් වහන්සේ වෙච්ච අපටත් ආශිර්වාද කරලා තියෙනවා ධර්මාවබෝධයේ පිණිස. ඒ වගේම විශේෂයෙන්ම ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන සීලු කාර්ය මණ්ඩලයටත් මේ කුසල් උපකාර වේලා ජීවිතාවබෝධ වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම පින්වත්නි, ඔබ රැස් කරගත්තා වූ පුණ්‍ය ශක්තිය අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් උපකාර වේවා. සියලු දෙවියෝ අප රකීවා, රට රකීවා, සම්බුද්ධ ශාසනය රකීවා, ගෞතම බුදු සසුන රකීවා. දෙවියන්ටත් මියගිය ඥාතීන්ටත් මේ කුසල් නිවන් දොරටුවක්ම වේවා කියන අදිෂ්ඨානෙන් දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං